තුන්වෙනි අධ්‍යයනයට අද අපි එනවා. යේසුස් මිය ගියේ ඇයි? යේසුස් වහන්සේ මිය ගියේ ඇයි? ඉතින් බොහෝ දෙනෙක් අද අපි දකිනවා අතේ කනේ එහෙම නැත්නම් කරේ පළඳින විශේෂ ආභරණයක් අපි දකිනවා සමාජයේදී. හරි හුරු පුරුදු ආභරණයක් අපි දකිනවා. කුරුසේ. නේ අපි හැමෝම දකිනවා. කුරුසේ ඇවිල්ලා විලාසිතාවක් වෙලා. සමහර වෙලාවට ලී කෑල්ලකින් හදලා නැත්නම් ප්ලාස්ටික් කෑල්ලකින් එක්ක නොවටිනා ලෝහයකින් එහෙම නැත්නම් හරි වටින ලෝහයකින් නැත්නම් තවත් වටිනාකම් වැඩි කරන්න ඒකට මැණික් ගාල්ලා හරි මොන හරි ඔබ්බලත් හදනවා. කොහොම හරි මේක ලස්සන ආභරණයක් වෙලා. ඒ වගේම කුරුසයක් දැක්කොත් අපි ඒක හඳුනා ගන්නවා ආගමික දෙයක් තමයි කියලා. එහෙම එකක් කොහේ හරි තිබුණොත් මෙයා ආගමේ මිනිස්සෙක් කියලා අපි අඳුන ගන්න තරම් පෙළඹෙනවා. ඒ වගේ සංකේතයක් වෙලා තියෙනවා. හැබැයි අපිට ඒක පුදුමයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක් නේ. කුරුසයක් කවුරු දැක්කොත් දැන් කවුරු හරි ළඟක් තියෙනවද එහෙම දෙයක්? නෑ නේ. මෙතන කවුරුවත් ළඟ නෑ. තියෙනවා. ඔය තියෙන්නේ නැති වෙන්න බෑ. ඒක අමාරු නැති වෙන්න බෑ. හැබැයි අපිට ඒක පුදුමයක් නෙමෙයි. ඒ වුණාට දැන් මේ වදගේ හරි එහෙම නැත්නම් කවුරු හරි මේ සිස්ටර් කෙනෙක්ගේ කනේ හරි කරේ හරි කොහේ හරි එල්ලුනොත් එහෙම මේ එල්ලුම් ගහක් ඉලෙක්ට්‍රික් ෂායක් විදුලි පුටුවක් අර රජ කාලේ උල ඉන්දන උලක් එල්ලන් හිටියොත් එහෙම මොකද්ද වෙන්නේ? අපි බලයි මොකද්ද මේ කියලා. ඒක කවදාවත් මේ අපි බලාපොරොත්තු වෙන දකින්න බලාපොරොත්තු වෙන දර්ශනයක් නම් නෙවෙයි. ඇත්තටම බලනකොට කුරුසෙත් ආභරණයක් නම් නෙවෙයි. මුලින්ම කුරුසේ මුලින්ම ඉතුරු වෙලා තියෙන මුලින්ම මේ ජවනිකාවට එන්නේ ආභරණයක් හැටියට නෙවෙයි ආයුධයක් හැටියට. ආයුධයක් කියන්නේ අපරාධකාරයෙක්ගේ ජීවිතය ගැන වරදකාරයෙක් හැටියට තීරණය කරලා තීන්දුවක් දීලා ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න භාවිතා කරපු මෙවලමක් ආයුධයක් උපකරණයක් හැටියට තමයි කුරුසේ සඳහන් වෙලා තිබුණේ. පූජනීය වස්තුවක් නම් නෙවෙයි. විශේෂයෙන්ම ආභරණයකුත් නෙවෙයි කවදාවත්ම. වැරදි කරපු එක්කෙනාට ඊටම ක්‍රූර විදිහට දඬුවමක් දීලා මරලා දාන වේදනාත්මක අවසානයක්, හරි වේදනාත්මක මරණයක් ළඟා කර දෙන උපකරණයක්. එහෙම නැත්නම් එහෙම කෙනෙක්ව මරා දාන ක්‍රමයක් තමයි අතීතයේ භාවිත වුණු කුරුසේ. කුරුසිපත් කිරීම. ලේසියෙන් බෙල්ල ගහලා දානවා වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය වේදනාත්මක විදිහට මරලා දාන දෙයක්. ඉතින් ක්‍රිස්තු වර්ෂ 315 දී විතර රෝමවරුම තීරණය කරලා තියෙනවා මේක ඊටාම අමානුෂිකයි කියලා. සමහරට කවුරු හරි රෝමකාරයෙක් කුරුසෙට ගියත් දන්නේ නැහැ. අතීතයේදී ප්‍රසිද්ධ රෝමකාරයෙක් කුරුසෙට ගිහිල්ලා එතකොට රෝමවරු මේක ගැන සලකලා බැලුවද දන්නේ නැහැ. කොහොම හරි රෝමවරුම අන්තිමට තීරණය කෙරුවලු ඊටාම අමානුෂිකයි කියලා. මොකද ඒගොල්ලෝ අතරින් වැඩි භාවිතා වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මේක භාවිතයෙන් අරන් දැම්මලු. කුරුසිපත් කරලා මිනිස්සු මරලා දාන එක වැරදිකරුවන් විනාශ කරලා දමන එක ඒ අයම නවත්තලා දැම්මලු. ඊටාම ඈත අතීතයකදීම. ඒ වුණත් අද වර්තමානයේ දක්වා කුරුසිය ක්‍රිස්තියානිකමේ සංකේතයක් බවට පත් වෙලා. සමහර කොටස් වලට පූජනීය දෙයක් බවට පත් වෙලා. සංකේතයක්ම නෙමෙයි ඇත්තෙන්ම සංකේතයට වැඩිය මේ කුරුසේ උඩ සිද්ධ වෙච්ච දේ තමයි හරි වැදගත්. කුරුසෙන් සංකේත කරන යම්කිසි දෙයක් ඇත්ත. මොකක්ද ඒ සංකේත කරන්නේ? මෙන්න මේක තමයි වැදගත්. ක්‍රිස්තියානිකමට වැදගත් වෙන්නේ ඒක පූජනීය වස්තුවක් කරගන්න එක නෙවෙයි. ක්‍රිස්තියානිකමට වැදගත් වෙන්නේ ඒකේ තියෙන සැබෑ අගය. ඒ පිටිපස්සේ මොකද්ද සිදු වුණු සිදුවීම? ඒ සිදුවීම නිසා ඇති වුණු ප්‍රතිඵලය මොකද්ද කියන එක තමයි අපි හොයලා බලන්න හදන්නේ. ඒ කියන්නේ ඇත්තට මෙතනදී සිදු වුණේ යේසුස් වහන්සේගේ කුරුසිපත් වීම. ඒතකොට ක්‍රිස්තියානිකමට වැදගත් වෙන්නේ සංකේතේ නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීම, කුරුසේ මත උන්වහන්සේ දිවි පිදුවා කියන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. අලුත් ගිවිසුම පුරාම කරන ඉගැන්වීම කුරුසිය මධ්‍යස්ත කරගෙන ගලාගෙන යනවා අපිට දකින්න පුළුවන් වෙනවා. පාවුල් කියන අනුගාමිකයා, යේසුස් වහන්සේගේ ගෝලයා කියනවා කොරින්ති කියන පොතේ පළවෙනි කොරින්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ ඔහු කියනවා මම යේසුස් වහන්සේ ගැනත් උන්වහන්සේගේ කුරුසිපත් වීම ගැනත් මිසක් වෙන කිසිම දෙයක් ගැන කතා නොකර සිටින්න තීරණය කරමි කියලා. පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි ඉඳලා
23 වෙනි පදේ ඉඳලා 24 වෙනි පදේ වෙනකන් පොඩ්ඩක් බලමු. ලෝකේ යම්කිසි වෙනසක් ඇති කරන්න බලපෑමක් ලෝකෙට ඇති කරන්න පුළුවන් වෙච්ච ජීවිත ගත කරපු නායකයන්ගේ නම් ඉතිහාසයේ ලියවෙනවා. ඒවා මිනිස්සුන්ගේ මතකයේ රැඳිලා සිටිනවා. ගොඩාක් කල් යනකල් අවුරුදු ගණන් දහස් ගණන් සමහරට ඉදිරියට ඒ වගේ බලපෑමක් ඇති කරලා ඉතිහාසයේ යම්කිසි දෙයක් කරපු කෙනෙක්ගේ නමක් මතක හිටිනවා. යේසුස් කියන නම ලෝකේ ඒ වගේ සඳහන් වෙන අනිත් හැම නමකටම වැඩිය වෙනස් නමක්. ඉතා ප්‍රබල වෙනසක් ලෝකෙට ඇති කරපු නමක්. වෙන කෙනෙක් කවුරු හරි දෙයක් මොකක් හරි හොයාගෙන තියෙවි. එහෙම නැත්නම් වෙන මොන හරි විශේෂ වැදගත් දෙයක් කරලා තියෙවි. හැබැයි ඒ හැම දෙයක්ම එක්ක සංසන්දනය කරලා බැලුවොත් එහෙම යේසුස් වහන්සේගේ විශේෂත්වය තියෙන්නේ අර කෙනෙක් ජීවත් වීමේදී ජීවත් වෙන කාලයේදී කෙනෙක් කරපු විශේෂත්ව දෙයක් මොන හරි වැදගත් දෙයක් රැඳිලා තියෙනවා මතකේ. ඒ වගේම නෙවෙයි යේසුස් වහන්සේගේ මරණය ලෝක ඉතිහාසයේ ලියවිලා තියෙනවා වැදගත් දෙයක් හැටියට. උන්වහන්සේ ඉන්න කාලේ කරපු දේවල් ලියවිලා තියෙනවා ඒක ඇත්තයි. නමුත් ලෝක ඉතිහාසයේ වෙනස් කරන ප්‍රබලතම දේ බවට පත් උනේ උන්වහන්සේගේ මරණය. කවුරුත් ඒ වගේ දෙයක් කරුවේ නැහැ. මිනිස් සංහතිය වෙනුවෙන් වෙන කිසිම කෙනෙක් කිසිම දවසක ඒ වගේ දෙයක් කරලා මිය ගිහිල්ලා ඒ වගේ දෙයක් කරලා නමක් තියලා මිය ගිහිල්ලා නැහැ. මරණය තුලින් ඒ වගේ විශේෂ බලපෑමක් ලෝකයට ඇති කළ ලෝක ඉතිහාසයට බලවත් දෙයක් ඇති කරලා නම් වෙන කෙනෙක් ගිහිල්ලක් නැහැ. ඇයි මේ තරම් මේ මරණය අවධානයට ලක් වෙන්නේ? මේ මරණය ඇයි මේ තරම් වැදගත්කමක් මුළු මිනිස් ඉතිහාසෙටම ගෙනල්ලා දෙන්නේ? පරණ ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවනේ සොක්‍රටිස් එයා මලා, ඇලෙක්සැන්ඩර් රජ්ජුරුව මලා, ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මලා, ශ්‍රී වික්‍රම රාජසිංහ මලා, තව කවුද මෑත යුගයේදී නම් කියන එක හොඳද මන් දන්නේ නැහැ. මෑත යුගයේත් එක එක මිනිස්සු මැරුණා. හැබැයි අපි කියමු මේක එච්.ආර්. ජෝතිපාලත් මැරුණානේ ළඟදී නේ. ඒක කමක් නැහැ නේ නම කිව්වට. ඒ වගේ මරණයක් සහ යේසුස් කියන පුද්ගලයාගේ එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ අපි කියන විදිහට මරණය අතර දකින්න පුළුවන් වෙනස මොකද්ද? ඇයි යේසුස් වහන්සේ මිය ගියේ? ඒ මරණයෙන් මොනවද ලබා ගත්තේ? අලුත් ගිවිසුම කියනවා උන්වහන්සේ අපේ පාප වෙනුවෙන් මල බව. දැන් මොකද්ද මේකේ තේරුම? අද අපි ඒකට උත්තර දෙන්න පොඩ්ඩක් උත්සාහ කරලා බලනවා මේ අධ්‍යයන කාලය තුලින් ඒ මරණය සිදු වුණේ ඇයි සහ ඒ තුලින් ලබාගත් දේවල් නැත්තම් ලැබුණු දේවල් මොනවද කියන ප්‍රශ්න දෙක අපි අද සලකලා බලන්න යනවා. වැදගත් පළවෙනි කරුණ ඒ මරණය සිදු වෙන්න හේතුවක් තියෙනවා. දැන් ඔකට ඔයගොල්ලන් මේ පොතේ ඔයගොල්ලන්ගේ අධ්‍යයනයේ රිෆර් කරගෙන බලාගෙන යන්න පුළුවන් මෙතන ඉඳලා. ප්‍රශ්නය එහෙම නැත්තම් මිනිසාගේ බලවත්ම අවශ්‍යතාවය මේ මරණයට හේතු වුණා. සමහරු හිතනවා tamunට හැමදේම තියෙනවා, ඔක්කොම දේවල් හොඳින් යනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ සුන්දරයි, ප්‍රබලයි, මිහිරි, හොඳයි කියලා. හැබැයි යේසුස් වහන්සේගේ මරණයට හේතුව මොකක්ද කියලා හොයනකොට හැම මිනිහෙක්ටම පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ දිහාව නැවත හැරිලා බලන්න ඕන. ඒ හැම කෙනෙකුටම පොදු මූලික ප්‍රශ්නය දිහාව හැරිලා බලන්න ඕන. අවංක වෙනවා නම් අපි හැම කෙනෙක්ම කියාවි, තමාට මෙතන ඉන්න අය පවා කියාවි. එහෙම නැත්නම් කිතුණු නොවන කෙනෙක් නම් විශේෂයෙන්ම කියාවි අපි දැන වැරදි කරනවා කියලා. ඕනම මිනිහෙක් tamunට අවංක වෙනවා නම් කියාවි සමහර දේවල් දැන තමයි කරන්නේ කියලා. ඒක මොකක් හරි හේතුවක් තියෙනවා මේකට. මෙන්න මේක තමයි අපි හොයලා බලන්න හදන්නේ. පාවුල් කියන රෝම කියන පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ හැමදෙනාම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වෙලා මහිමයෙන් වැටිලා ගිහිල්ලා ඉන්නවා කියලා. වෙන වචන වලින් කියනවා නම් ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රමිතියෙන් බලනකොට අපි හැමෝම අතරමඟ වැටිලා. ඒ උතුම් ප්‍රමිති මට්ටමට ළඟා වෙලා නැතුව අපි හැමෝම මුළු මිනිස් සංහතියම අතරමඟ වැටිලා කියන එක තමයි එතනදී කියවෙන්නේ. සමහර විට ඔයගොල්ලෝ මිනිමරුවෝ බැංකු හොරු නොවෙන්න පුළුවන්. ලොකු අපරාධ කියලා කියන දේවල් කරපු නැති අය වෙන්න පුළුවන්. ඒ වුණාට යේසුස් වහන්සේගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරනකොට අපි අපේ ජීවිතවලට දෙන ලකුණු කොහමද? යේසුස් වහන්සේත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එහෙම අපිට මොකද්ද කියන්න පුළුවන්? අපේ හිතවලට නැගෙන හැම සිතුවිල්ලක්ම හිතට ඇති වෙන හැම සිතුවිල්ලක්ම අරගෙන ඔය කොලේක ලියන්න කියලා මම කිව්වොත් එහෙම. එහෙම නැත්නම් අද මේ මොහොත වෙනකල් කරපු හැම ක්‍රියාවක්ම ඔය කොලේක ලියන්න කියලා මම කිව්වොත් එහෙම මම කියන්නේ නැහැ එහෙම. ලියලා කාට හරි කිව්වොත් ළඟ ඉන්න කෙනෙකුට පෙන්වන්න කියලා කිව්වොත් ඒ කෙනා මොනවා කියාවිද?
මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ අනිත් එක්කෙනා ගැන නෙවෙයි තමුන් ගැන මම අහන්නේ. අපි ලියලා දුන්නොත් එහෙම මොන වගේ දේවල් කියන්න තියෙවිද මොන වගේ දේවල් ඔබට ලියන්න තියෙවිද? පව් කිරීමේ විපාකය එහෙම නැත්නම් පව් කිරීමේ ප්‍රතිඵලය දෙවියන් වහන්සේ වෙතින් මිනිහව ඈඩ් කරලා ඉවත් කරලා දාන එක. ආයි කිසිම විදියකට දේව අභිමුඛයේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ වාසය කරන්න කිසිම ඉඩක් නැතුව දෙවියන් වහන්සේ ඉදිරියේ ඈත් වෙනවා. කොයිතරම් ඈත් වෙනවද කිව්වොත් මේ මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් මැවිල්ල එහෙම නැත්නම් ඔබ මම අපි කොයිතරම් ඈත් වෙනවද කිව්වොත් අන්තිමේදී දෙවියන් අඳුරන්නෙත් නැති වුණා. නෑ අපි අහලවත් නෑ. කොයිතරම් ඈතද කිව්වොත් නෑ අහලා නෑ. දෙවියන් වහන්සේ මට මේවා තේරෙන්නේ නෑ. යේසුස් වහන්සේගේ ප්‍රේමේ නෑ. මට තේරෙන්නේ නෑ. අපි ආයේ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. නව ජීවිතයක් අලුතෙන් ඉපදෙන්න උනා. කොයිතරම් ඈත් වෙලාද? පාපය නිසා. මිනිස් සංගති කොයිතරම් ඈත් වෙලා කියත්. අලුතෙන් උපතක් දීලා අර හැම ගහලා ගන්නවා කියලා කියන්නේ නේ අපි සමහරලාට කටට කියවනට කියන්නේ තරහා ගිහිල්ලා තියෙනවට සමහරලාට කියන්නේ සමහර අය හැම ගහලා ගන්නවා. අලුත් කරලා ගන්න වෙලා තියෙනවා. ඒ වගේ නොපිට එහෙම නැත්නම් හරි පිට හරවලා ගන්න වෙලා තියෙනවා. නොපිට නෙමෙයි කන පිට නෙවෙයි හරි පිට හරවලා ගන්න තියෙනවා. ලෝකේ හරි පැත්තට හරවලා ගන්න සිදු වුණා. පියන් වහන්සේගෙන් අපිව කොයිතරම් ඈත් වුණාද කිව්වොත් අන්න ඒ වගේ තත්යකට මිනිසයාපත් වුණා. එතකොට කෙනෙක් කියාවි එහෙනම් ඉතින් මේ මුළු මිනිස් සංහතිය මේ වගේ නම් ප්‍රශ්නයක් නෑනේ. අපි ඔක්කොම එක බෝට්ටුවේනේ. ඔක්කොම අරගොල්ලොත් පව්කාරයෝ, මේ ආගමිකයොත් පව්කාරයෝ, මේ ජාතිකයොත් පව්කාරයෝ, ඊළඟ විජාතිකයෝ, ඒ ජාතිකයොත් පව්කාරයෝ, ඔක්කොම එක ජාතිය නම් මහිමෙන් හීන වෙලා නම් ඉන්නේ නම් ප්‍රශ්නයක් නෑනේ. මුළු ලෝකෙම එක වගේ නේ. මෙතන කට්ටියක් විතරක් පව් කරලා කට්ටියක් විතරක් වැටිලා ඉන්නව නම් නේද ප්‍රශ්නේ? හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි මේ වගේ පාපයට වැටිච්ච නිසා ඇති වුණු ප්‍රතිඵලයක් තියෙනවා. ඒකයි වැදගත්. ඔක්කොමල්ලා පව්කාරය නිසා ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න බෑ. පාපයට වැටීම නිසා පව්කාරය වුණ නිසා ඒකේ ප්‍රතිවිපාකයක් අත්දකින්න තියෙනවා. අන්න ඒකයි වැදගත් කරුණ. ඒ නිසායි මේ ඔක්කොමල්ලා පාපයට වැටිච්ච එක ගැන සලකලා බලන්න ඕන. ඒක නිසා වැඩියෙන් සලකලා බලන්න ඕන හැමෝම පව්කාරයන් වෙච්ච එක ගැන. ඒක ගැන මොනවා හරි දෙයක් කරන්නම සිදු වෙනවා. පාපය නිසා ඇති වුණු ප්‍රතිඵල කීපයක් ගැන අපි බලන්න යනවා. පළවෙනි ප්‍රතිඵලය. පාපය නිසා ඇති වුණු දූෂණය, පොලූෂන්. පාපය නිසා ඇති කරපු දූෂණය. ඇති කරපු නිකන් හරියට නරක වෙච්ච බිත්තරයක් වගේ. නරක කරලා දැම්මා. ඒක සවුත්තු කරලා දැම්මා. ලස්සනට තිබුණු හොඳට මහන්සිලා හදපු කිරියකට අර සිංහල කියමනක් තියෙන්නේ. චුට්ටක්, බොහොම චුට්ටක් දැම්මොත් ඇති. ගොම චුට්ටක් දැම්මොත් ඇති. ලොකු කිරි බැරල් එකකට ගොම චුට්ටක් දැම්මොත් ඇති කියලා. අන්න ඒ වගේ විනාශ වෙලා ගියා. පුංචි පාපය පොඩියට ඇතුල් වෙලා සම්පූර්ණයෙන් මුළු සංහතියම විනාශ කරලා දැම්මා. මුළු සංහතියම ගන්න දෙයක් නැති කරලා දැම්මා. මාක් 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳලා 23 වෙනි පදයට කියනවා යේසුස් වහන්සේගේ වචනවල ඔබේ ඇතුලෙන් නික්මෙන දෙයින් ඔබව අපවිත්‍ර වෙනවා. එතකොට අපවිත්‍ර දේවල් අන්තිමට ඇවිල්ලා තැන්පත් වෙලා තියෙන්නේ කොහෙද? අර පහුගිය වතාවක කලින් පාඩමකදී අපි කිව්වා ලෝකයේ හොඳ සහ නරක වෙනස් කරන රේඛාව ග්‍රීනිච් මධ්‍යහන රේඛාව කොහෙද වැටලා තියෙන්නේ කිව්වොත් අපි දන්නවා කියන්න ලෝකේ මේ රටවල් හරහා මේ කලාප හරහා ග්‍රීනිච් රේඛාව වැටලා තියෙනවා කියලා වෙලාව ගණන් කරන රේඛාව තියෙනවා. හොඳ සහ නරක වෙන් කරන රේඛාව කොහෙද වැටලා තියෙන්නේ? ඒක ඊටත් වැඩිය ළඟ තියෙන්නේ. ග්‍රීනිච් වලට යන්න ඕනේ නැහැ. අපේ ගෙදර අපේම කාමරය ඇතුලේ අපේම හදවත ඇතුලේ ලුවේ ඉර වැටලා තිබුණේ. ඉතින් අපි දකිනවා මෙතනදී යේසුස් වහන්සේගේ වචන කොහෙද කුණු දේවල් ඉතුරු වෙලා තියෙන අන්තිමට ඇවිල්ලා. මිනිහාගේ හදවත ඇතුලේ. ලෝකේ කොහෙවත් ඒවා බාරගත්තේ නැහැ. මැවිල්ල වෙන කිසිම තැනක පාපයේ දේවල් බාරගත්තේ නැහැ. ඒ ඔක්කොම දේවල් ඇවිල්ලා බැංකුවක දැම්මා වගේ. හොඳට පොලිත් එක්ක තැන්පත් වෙන්න පටන් ගත්තා. ඇවිල්ලා මිනිහාගේ හදවත ඇතුලේ. ඊට පස්සේ මේක මිනිස් හදවත ඇතුලේ තියෙන දේවල්, කටෙන් නික්මන දේවල් මගින් සහ සිතන දේවල් මගින්, ක්‍රියාවල් මගින් එළියට ඇවිල්ලා මේ ලෝකේ විනාශ කරන්න පටන් ගත්තා. මට නම් ඔය ඔක්කොම නෑ. ආට පොඩ්ඩක් තරහ යනවා විතරයි ඉඳලා හිටලා. එහෙමත් කියන ඉන්න සමහරලාට. ඒ කියන්නේ වැරදි බරපතල කරන්න නැති වෙන්න මිනිස්සු හරි දක්ෂයි. මුල්ම දෙමව්පියෝ වැරදි අනිත් අයන්ට පටවන්න try කරුවා. ඉතින් ඒකත් පාපේම ප්‍රතිඵලයක් හැටියට ඉතින් එතන ඉඳලා අපි බලනවා මේ වැරදි සාධාරණ කරන්න, බොරු සුදු කරන්න, හුණු ගන්න, ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. එතකොට අපි කියන සමහරලාවට මිනිස්සු මේ එච්චර පාප කරන්නේ නැහැ නේ. ඔය පොඩ්ඩක් ඉඳලා ඉල්ල මේ සමාජයේ අපි හැසිරෙනකොට, ගැටෙනකොට ඇති වෙන සාමාන්‍ය දේවල් තරහ යන එක නැතුව ජීවත් වෙන්න බෑ. එක මත වෙනස් වෙනකොට අපිට ගැටීමක් නැතුව ජීවත් වෙන්න බෑ. පොඩි දේවල් විතරයි සිද්ධ වෙන්නේ. ඒකට අර පද ටික බැලුවොත් එහෙම ඒ මාක් 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳලා බැලුවොත් එහෙම එතන තියෙන හරි පුදුම නම් වගේක් ගැන කියලා තියෙනවා. අපේ නමට ඒ නම එකතු කරගන්න පුළුවන්. අපේ නම අරන් දාලා ඒ නම දාගන්න පුළුවන් වුණොත් ලෙඩක් වෙන්නේ. හරිම ලෙඩක් වෙනවා.
දෙවියන් වහන්සේගේ වචනේ හැටියට නම් එකක් කැඩුවත් එකයි 10ම කැඩුවත් එකයි කියලා පරණ කිවිසුමේ අපිට උගන්වලා තියෙනවා. පරණ කිවිසුමේ මිනිහට ඉගෙනුවා එක පනතක් කැඩුවත් එකයි දෙවෙනි එක කැඩුවත් එකයි තුන්වෙනි එක තිබ්බත් වැඩක් නැහැ. මොකද පළවෙනි එක කඩලා නම් ඒ වගේ. යාකොබ් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මේ බව කියනවා. දෙවෙනි පාපේ නිසා ඇති වුණු දෙවෙනි ප්‍රතිඵලය පාපයේ තිබුණු බලය. පාපේ නිසා ඇතිවන ප්‍රතිඵලවල පළවෙනි ප්‍රතිඵලය පාපේ නිසා ඇති වුණු දූෂණය. ඒ නිසා යමක් කරන්න මොන පාපේ ඉවත් කරන්න. දෙවෙනි ප්‍රතිඵලය පාපේ නිසා ඇති වුණු පාපයේ ඇති බලය. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය. පව් කරන හැමදෙනාම යම්කිසි තනතුරකටපත් වෙනවා. ඒගොල්ලන්ට යම්කිසි ටයිටල් එකක් හම්බ වෙනවා. තත්ත්වයක් හම්බ වෙනවා. පාපේ ස්වාමියා නෑ. පාපේ වහල්ලු බවට පත් වෙනවා කියලා කියනවා. පව් කළොත් පැනලා යන්න හම්බෙන්නේ නැහැ. පාපයට අහු වුණොත් පැනලා යන්න හම්බෙන්නේ නැහැ. ඒකේ වහල්ලු බවට පත් වෙනවලු. ඒක තමයි පාපයට තියෙන බලය. පාපයට තියෙන හැකියාව. කරලා ලේසියෙන් පැනලා එන්න බෑ. අර රැල්ල එනකොට සමහරවිට අපි දුවනව නේද? ළඟට ගිහිල්ලා රැල්ල ගියාට පස්සේ මොකක් හරි දෙයක් ගන්න හරි අර මේ පැනෑටි අල්ලන්න හරි මොකක් හරි දෙයක් අපි දුවනකොට දුවලා ගිහිල්ලා රැල්ල එන්න ඉස්සෙල්ලා ආපහු දුවගෙන එනවා. පාපයත් එක්ක ගිහිල්ලා ඒ පාපේ කළොත් එහෙම ඒකෙන් ආයි පැනලා එන්න තියෙන හැකියාව හරිම අඩුයි. මොකද ඒකට බලයක් තියෙනවා කියනවා. ග්‍රහණය කර ගැනීමේ වහලුන් බවට පත් කර ගැනීමේ බලයක් තියනවලු යේසුස් වහන්සේමයි කියන්නේ. ඉතින් එහෙමනම් ටිකක් අපි පරිස්සම් වෙන්න වෙනවා. ඒක ඇත්තම වෙන්න ඕනේ. සමහර අංශවලදී අපේ ඇස් වලින් ස්වභාවිකවත් අපිට ඒක දකින්න පුළුවන්. සමහර අංශ ගැන අපිට දකින්න බෑ. උදාහරණයක් මම කියන්න. මත්ද්‍රව්‍ය. හෙරොයින්. කුඩු කාර්යය කියලා නම පාවිච්චි කරන්නේ ඇබ්බැහි වෙලා නිසා. නැතුව බැරි වෙලා යසා. ජීවිත රටාව බවට පත් වෙනවා. මේ පොඩි කන් හැන්දක තරමක ප්‍රමාණයක ගන්න එක උගුරක් වෙන්න පුළුවන්. පුංචි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒකට ඇබ්බැහි වෙනවා. පුදුම විදිහට ඇබ්බැහි වෙනවා. ඒ සමහර දේවල් අපිට දකින්න පුළුවන් දේවල්. දන්නවද තරහ යන එකටත් ඇබ්බැහි වෙනවා කියලා? බීමත්කමට විතරක් නෙමෙයි ඇබ්බැහි වෙන්නේ. ඊර්ෂ්‍යාවට ඇබ්බැහි වෙනවා කියලා දන්නවද? උඩඟුකමට ඇබ්බැහි වෙනවා කියලා දන්නවද? ලිංගික අපචාර වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා කියලා ඔබ දන්නවද? ඒ හැම දෙයකටම එක සැරයක් හරි වරදක් කරන පියවරක් ලැබුවොත් ඊට පස්සේ ඒකේ ග්‍රහණයට අහු වුණාම ඒ තුලින් බන්ධනයකට ඇතුල් වෙලා ඒකේ බලයට ඔබ යටත් වෙලා ඒක කරන්න නැවත නැඹුරුවක් පහසුවක් හුරු බවක් ඇති කරනවා. ඒක ඇති කරන්නේ ඔබ අහු වුණු ඒ පාපේ තියෙන බලය මගින්. ඒ වගේ රටාවකට අහු වුණාම ඒක හරියට දියසුලියක් වගේ. මෝදේ ගිහිල්ලා නාන්න පුළුවන් හොඳට. මෝදේ ස්වභාවිකව තියෙන වතුර තියෙන හරියක නාන්න පුළුවන්. එහෙම නැත්නම් ගඟක නාන්න පුළුවන්. දියසුලියට දිය රැල්ල කියන එකට අහු වුණාම මොකද වෙන්නේ? ඒකත් එක්ක අපිට යන්න වෙනවා. ඒක ප්‍රබල නිසා සුලියට අහු වුණාම නැත්නම් කරන්ට් එකට දිය යටින් ගලන දිය පහරට අහු වුණාම ඒකත් එක්ක ඇදිලා යනවා. එතකල් අපිට නනා ඉන්න පුළුවන් වේවි. අන්න ඒ වගේ ඒ සිතුවිලි රටාවට එහෙම නැත්නම් ඒ හැසිරීම් රටාවට වංකකම හරියා මොන හරි ඊර්ෂ්‍යාව වගේක් නම් ඒක සිතුවිලි රටාවක් වෙන්න පුළුවන්. අන්තිමට ඒක චරිතේ පුරුද්දක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් හැසිරීම් රටාවක් බවට පස්සේපත් වෙනවා. එහෙම වුණාට පස්සේ හැමදාමත් ඒ වගේ වෙන්න කරනවා. චරිතය දිහා බැලුවාම තමයි අපි පුද්ගලයා හඳුනගන්නේ. සිතන විදිය හැටියට කතා කරන දේවල් බිහි වෙනවා. කතා කරන දේවල් වල හැටියට ඒ වගේම ඊට පස්සේ ක්‍රියාවල් බිහි වෙනවා. ඒවා දිගටම කරගෙන යනකොට චරිත ස්වරූපයක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ චරිත ස්වරූපය බලපුවාම අපිට මේ පුද්ගලයාව නම් කරන්න පුළුවන් වෙනවා. බේබද්දා, නිදිමතයා, කම්මැලියා, ඊර්ෂ්‍යාකාරයා. අපිට ඕන තරම් දේවල් කියනවා චරිත ගුණය ගැන කියන්නේ අපි. චරිත ගුණය ගැන කියලා පුද්ගලයාම නම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඇයි ඒකට අහු වෙලා එයාගේ ස්වභාවය ඒ වගේම තමයි එයා ජීවත් වෙන්නේ ඒකම කරමින් එකම විදිහට ජීවත් වෙන්නේ. ඒක තමයි පාපයේ තියෙන බලය. පාපය තමුන්ගේ වහලුන්ට තෑගි දෙනවා. එක සැරයක් හරි ගිහිල්ලා තමුන්ව තෘප්තිමත් කරන අයට පාපය තෑගි දෙනවා. දුක්ඛිතකම, අතෘප්තිය, තාමුණා ලෙඩ රෝග වෙන්න පුළුවන් සමහර ලාවට. ඒක කරන දේවල් වල හැටියට කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැතුව ඔහේ ඈලි මෑලි වෙලා යන මොන හරි දේවල් තෑගි හම්බ වෙනවා. ඊට පස්සේ අපි බලමු තුන් වෙනුවට පාපය මගින් නැති කරන ප්‍රතිඵලය පාපයේ දඬුවම.
penalty. පාපේ දඬුවම. පාපේ නිසා යම්කිසි දූෂණයක් ඇති වෙනවා නම් යමක් කරන්න වෙනවා. පාපයට යම්කිසි බලයක් තියෙනවා නම් ග්‍රහණය කරගන්න, වහලුන් කරගන්න ඒ සම්බන්ධයෙන් මොන හරි කරන්න වෙනවා. පාපේ නිසා දඬුවම් විඳින්න වෙනවා නම් මිනිසට එහෙනම් ඒ සම්බන්ධව යමක් කරන්න වෙනවා. විනිශ්චය සාධාරණත්වය වැරද්දක් කරොත් දඬුවම ඉල්ලලා හිටිනවා මිනිස්සු. ඒක ස්වභාවිකයි. ඒගොල්ලෝ දන්නවා. බස් එකේදී පොකට් එකක් එහෙම කවුරු හරි ගෑවලා ඉන්නව දැක්කොත් එහෙම වාගේ පොකට් එක නෙමෙයි ගහන්නේ වෙන කෙනෙක්ට ගහන්නේ. හැබැයි හිතේ කොහොමද තියෙන්නේ? මට දෙන්න දත් දෙක බඩට යන්න. ආයි ජීවිතේ ඔය වගේ වැඩක් කරන්න නැතුව ඉන්න අත කඩන්න, ඇඟිලි ටික දොරට අහු කරන්න මොනවා හරි කියාවි. පුදුම දේවල් කියාවි. කවුරු හරි ගෑනු කෙනෙකුට මොනවා හරි කරදරයක් කරා හරි දැක්කා නම්, අල්ලපු ගෙදරකට හොරු පැනලා අහු වුණා නම්, මල් පාත්තියක් හරි මොනවා හරි කරලා සතෙක්ව හැප්පිලා හරි මොනවා හරි වුණා නම් සාමාන්‍ය ස්වභාවික ගතියක් තියෙනවා අපේ. කවුරු හරි වැරද්දක් කරලා අහු වුණොත් අනිවාර්යෙන් අපි කියනවා දඬුවම් දෙන්න ඕනේ. ලෝක නීතියක් කියලා දෙයක් තියෙනවානේ. යුක්තියක් කියලා දෙයක් තියෙනවා. සාධාරණත්වයක් කියලා තියෙනවා. මේ මිනිස්සු කතා කරන්නේ. එහෙම දෙයක් තියෙනවා. හඳුනනවා. යම් කිසි වැරද්දක් සිදු වුණොත් ඒ වෙනුවෙන් මිලයක් ගෙවන්න ඕනේ. ඒකට යමක් කරන්න ඕනේ කියන එක මිනිහා අඳුරනවා. ඉතින් අඳුරන නිසා අපි අනුන්ගේ ප්‍රශ්න වලට ඕගල කැට. ඒ වුණාට අපේම දේවල් අපිම එළියට ගෙනල්ලා අපි කෑ ගහවිද? අනේ මට ගහන්න, අනේ මට තලන්න, අනේ මාව හිරේ දාන්න කියලා අපි කෑ ගහන්නේ නැහැ කවදාවත්. මිනිස්සු කෑ ගහන්නේ නැහැ එහෙම. මම අපි කියලා කතා කරන මිනිස්සුන් ඇති කියන්නේ. අපි එහෙම කවදාවත් කියන. අපි එහෙම කවදාවත් මිනිස්සෙක් කවදාවත් එහෙම හිතන්නේවත් නැහැ. ඒ වුණාට දඬුවම් කරන්න ඕන බව සහ වරදට දඬුවම් ලබන්න ඕන බව දන්න ස්වභාවයක් මිනිසයා තුල නම් තියෙනවා. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ පාපයේ කුලියට ලැබෙන්නේ මරණයයි කියලා කියනවා. දවසක හැමදෙනාම දෙවියන් වහන්සේගේ විනිශ්චයට මුහුණ දෙන්න ඕන වැරදි කරලා තියෙන නිසා යම්කිසි විදියක තීරණයක් තීන්දුවක් උන්වහන්සේගේ හිතේ තියෙන හැටියේ තීන්දුවක් වරදකරුට ලැබෙනවා කියන එක බයිබලයේ සඳහන් කරනවා. ඊළඟට පාපය නිසා ඇතිවන හතරවෙනි ප්‍රතිඵලය අපි බලනවා. පාපයේ මගින් ඇති කරන වෙන් කිරීම. ඊළඟ ඇති කරන ප්‍රතිඵලය තමයි ඇතිවන වෙන් කිරීම. The partition. ලොකු බිත්තියක් ඇති කරනවා මිනිසා සහ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ඉදිරියේ. අර කලින් පදයේදී 6 වෙනි පරිච්ඡේදයේ රෝම පොතේ 23 වෙනි පදයේ කිව්ව මරණය ස්වභාවික මරණය ගැන විතරක් නෙවෙයි. ආත්මික මරණයක් කියලා දෙයක්ත් සිදු වෙනවා. මනුෂ්‍යයා ආත්මික කොටසකුත් තියෙන කෙනෙක් නිසා ඔහුට ආත්මික වශයෙන් මරණයක් කියලා දෙයක්ත් අත් වෙනවා. පාපය කියන දේ ඔහුගේ ජීවිතේට පැමිණෙන නිසා. මිනිස්සුන් ඇතුලේ පැමිණුණු නිසා ඌ ආත්මික වශයෙන් මරණයටපත් වුණා කියලා බයිබලයේ කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙතින් ඉවත් කරන දැමීම. දේව අභිමුඛයට එන්න අවසරයක් නැතුව දෙවියන් වහන්සේ සහ මිනිසා අතර ලොකු පරතරයක් ඇතිවීම. එතකොට ඔහු දෙවියන් වහන්සේව අඳුරන්නේ නැතුව යනවා. ඇසුර හුරු පුරුදු නැති වෙලා යනවා. ඔහු කවදාවත් එතකොට දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ. දේවත්වයේ දේවල්, දිව්‍යමය දේවල් ඔහුට සංවේදී වෙන්න යන්නේ නැහැ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුලින් ඉඳලා කියලා දෙන්න වෙනවා. අලුතෙන් උපද්දවල ගන්න සිදු වුණ හේතුව මෙන්න මේකයි. ඉතින් පාපය මෙන්න මේ දේ ඇති කරනවා. දෙවියන් වහන්සේත් මිනිසත් අතර ලොකු බැම්මක් ඇති කරනවා. ඉතින් එහෙනම් මොන හරි කරන්න ඕනම නේද? හැමෝම මහිමෙන් හීන වී සිටියට ඉන්න නිසා කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න බෑ. මේ හේතු හතර තියෙන නිසා යම්කිසි දෙයක් පාපය කියන දේ වෙනුවෙන් කරන්නම වෙනවා. අනිවාර්යයෙන්ම කරන්න සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේකට විසඳුමක් කළ යුතුම නිසා දෙවියන් වහන්සේ විසඳුමක් රැගෙන ආවා. අපි ඊළඟට බලනවා විසඳුම ගැන. දෙවියන් වහන්සේ කළ දේ. විසඳුම තමයි දෙවියන් වහන්සේම ඉදිරිපත් කරපු දේ. සුභාරංචියේ අර්ථය අපිට දකින්න පුළුවන් වෙනවා. අපි කරගත්ත දේට විපාක අපිටම ගෙවා ගන්න කියලා මිනිහව දෙවියන් වහන්සේ අතහැරලා දැම්මේ නැහැ. වැටිච්ච වලෙන් උඹම ගොඩවැන් කියලා අතහැරලා දැමලා නැහැ. පාපෙට වැටුනේ මිනිස්සයා තමයි. ඒ වුණාට පාපෙන් ගොඩ එන්න අත දුන්නේ ප්‍රථම පියවර තැබුවේ දෙවියන් වහන්සේ. මිනිස්සයාට ඉස්සෙල්ලා ඔහු වැටිලා ඉන්න වෙලාවේදී ඒ වෙනුවෙන් ගොඩට ගැනීමේ පියවර නැවත සමගි කරගන්න. ඒ මොන හරි දෙයක් කරන්න එපා පාපෙ වෙනුවෙන්. ඒ මොන හරි දෙයක් කරන්න පියවර ගත්තේ දෙවියන් වහන්සේමයි. ගොඩ එන්න කියලා උන්වහන්සේ මිනිහව අතහැරලා දැම්මේ නැහැ. දෙවනි කොරින්ති පොතේ කොරින්තිවරුන්ට ලියපු දෙවනි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ පුත්‍ර වූ යේසුස් වහන්සේ තුලින් අපිව සමගි කරගත්තා කියලා. අර නැති වෙලා ගිය
අඳුනන්නේ නැති නුපුරුදු ස්වභාවය නැති කරලා උන්වහන්සේ පුත්‍ර වූ යේසුස් වහන්සේ තුලින් සමගි කරගත්තා කියලා කියනවා. පළවෙනි පේත්‍රුස් පොතේ දෙවැනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියනවා උන්වහන්සේම අපේ අයිතුකම් සහ පාප දරාගත්තා කියලා. පව් කළේ මිනිසයා වුණාට ඒක දරාගත්තා උන්වහන්සේ. ඒකේ මිලය ගෙවන්න උන්වහන්සේ ස්වයං ලෙස ඉදිරිපත් වුණා. තමුන්ගේ කැමැත්තෙන් උන්වහන්සේගේම කැමැත්තෙන් උන්වහන්සේම ඉදිරිපත් වුණා. හරි මම මේ මිලය ගෙවන්නම් කියලා. ඒ ගැන උදාහරණයක් මේ කතාවේ ඉගැන්වෙනවා. දෙවනි ලෝක යුද්ධ කාලේ යුද්ධ සිරකරුව ගැන ඇත්ත කතාවක් කියලා මේ පොතේ සඳහන් කරනවා. ඇත්ත කතාවක් තියෙනවා. ඒකෙන් මේ ස්වයංව ඉදිරිපත් වෙනවා කියන එක ගැන තේරුම් ගන්න පුළුවන් වේවි. මේක සිද්ධ වෙලා තියෙන්නේ බුරුමේදී. එක කඳවුරක දැන් ඒ කඳවුරේ යුද්ධයට අහු වෙලා ඉන්න හිරකාරයෝ ඉන්නවනේ. සොල්දාදුවෝ යටත් වුණාම හරි යටත් කරගත්තාම හරි ඒ අය යුද සිරකරුවන් හැටියට රඳව ගන්නවා කියලා. ඉතින් මේ සිරකරුවන්ගෙන් ඊට පස්සේ හමුදාවල් වැඩ ගන්නවා. ජපාන් හමුදාව මේ සිරකරුවන්ගෙන් වැඩ ගන්නවා. ඊට පස්සේ හැමදාම මේගොල්ලෝ මේ පාවිච්චි කරන ආයුධ ගණන් කරනවා. ආයුධයක් හිරකාරයෙක් හංගගත්තොත් එimhe ලොකු වැරද්දක් වෙන්නේ. ඉතින් ඒක පොඩි උල් කෑල්ලක් වුණත් ඒක හරි වැදගත්කමක් තියෙන්නේ නැති. ඉතින් ඒක දුන්නා වගේම නිකුත් කළා වගේම ආපොස්සරයක් ගණන් කරනවලු. දවසක් ගණන් කරලා බලනකොට එකක් අඩුයි. එක සවලක් අඩුයිලු. ඉතින් සවල අඩු නිසා මේ නිලධාරියාට හරියට තරහා ගියා. තරහා ගිහිල්ලා එයා ඔක්කොම වලට පෙළ ගැහෙන්න කියලා වේලිට හිට ගන්න. එක සවලක් අඩුයි. සවල ගත්තු එක්කෙනා දැන් ඉදිරිපත් වෙන්න. අඩියක් ඉස්සරහට එන්න. නැත්තම් මං ඔක්කොටම වෙඩි තියනවා. මෙයා වෙඩි තියන්න ඔන්න මෙන්න දැන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔන්න මෙන්න වෙඩි තියන්න හදනකොට හිමින් සැරේ එක මිනිසෙක් බොහොම අමාරුවෙන් අඩියක් ඉස්සරහට ආවලු. ආව විතරයි කටක් අරින්න හම්බුන්නේ නැහැ. අර නිලධාරියා මොනවද කරේ? පට ගාලා වෙඩි තිබ්බා. එළියට ආපු මිනිහව ඉස්සරහට ආපු මිනිස්සයව මරලා දැම්මා. ඉවරයි. ඊට පස්සේ ඒක එතනින් ඉවරයි. වැඩ ඉවර කරලා පස්සේ කඳුරට අරන් ගිහිල්ලා ගණන් කරලා බලනකොට කඳුරේදී ගණනකොට නැති වෙච්ච සවල එතන තියෙනවලු. වෙලා තියෙන්නේ මොකද්ද? අර ඉස්සෙල්ලා වතාවේදී ගණන් කරනකොට පොඩි වැරදීමක් වෙලා තියෙන අඩුයි කියලා හිතෙන. එතකොට අර මිනිස්සයා ඉදිරියට ඇවිල්ලා ඉදිරිපත් උනේ ඇයි? එයාට අහන්න ලැබුණා මේ නිලධාරියාගේ ගොරෝසු වචන වලින් ආවේ නැත්තම් මේක කරපු එක්කෙනා ඉදිරිපත් උනේ නැත්තම් මම බල ඔක්කොමලට වෙඩි තියනවා. ඒතර මේ පුද්ගලයා හිතුවා මෙහෙම දෙයක් උනේ නැති බව එයා දන්නවා ඇති. එයා හිතුවා මේ හැමෝම මැරෙනවට වැඩිය හොඳයි මම ඉදිරිපත් වෙන්නම්. ඉතින් එයා ගත්තේ නැති සවලක් කොහෙන් දෙන්නද? එයා ඉදිරිපත් උනේ. එයා ඉදිරිපත් උනේ කණ්ඩායම වෙනුවෙන් මැරෙන්න වෙන්න ඕනේ. එයා ඉදිරිපත් වුණා. අන්න ඒක තමයි ස්වයං ඉදිරිපත් වීම කියලා කියන්නේ. යේසුස් වහන්සේ ඉදිරිපත් උනේ ඒ වගේ. එහෙම නැත්නම් ඊට වැඩිය ගොඩක් ප්‍රබල විදියට. ඊට වැඩිය බලගත් විදිය ඉදිරිපත් වීමක් තමයි යේසුස් වහන්සේත් කෙරුවේ. දැන් තේරෙනවද ඔබට යේසුස් වහන්සේ කුරුසිපත් වෙන්න වෙච්ච හේතුවක් මෙන්න මේකමයි කියලා. සමහරව අහනවා අපෙන් නේද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඇයි මලේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඇයි කුරුසෙන් බැස්සේ නැත්තේ? අදත් අහන ඕක එදත් ඇව්වා. බයිබලේ ලියවිලක් තියෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඕකෙන් බෑපම් බිමට කිව්වා. එදත් කිව්වා ඒක. අදත් අහනවා ඇයි මලේ නැත්තේ? ඇයි බැහැලා ආවේ නැත්තේ? මෙන්න දකින්න පුළුවන් හේතුව. අපි වෙනුවට මිනිසා වෙනුවට එතනදී විඳින්න තිබිච්ච වේදනාව උන්වහන්සේ වින්දා. පෞකාරයක් හැටියට නම කියලා හිතුවොත් අපි ලබන්න තිබිච්ච ලැජ්ජාව උන්වහන්සේ දරාගත්තා. අපිට දෙවියන් වහන්සේගේ ඇස් ඉස්සරහා ලැබෙන්න තිබිච්ච නිර්වස්ත්‍රකම උන්වහන්සේ දරාගත්තා. වද දීලා අපි වෙනුවෙන් කන්න තිබිච්ච ගුටි පාරවල්, කස පාරවල්, කෙල පාරවල් ඔක්කොම කාලා උන්වහන්සේ කුරුසියට ගිහිල්ලා ඒකේ මිලේ ගෙවලා දැම්මා. දවල් මිනිස්සු ඔක්කොම බලන් ඉන්න වෙලාවකදී අපි නම් ලැජ්ජ වෙනවා අපිට කවුරු හරි ඒ වගේ සෞතුවට සමච්චල් කරුවොත් එහෙම. ප්‍රසිද්ධ දර්ශනයක් වෙලා ලොකු ෂෝ එකක් වෙලා කුරුසයක ගහලා පැය 6ක් 7ක් විතර කාලයක් තිස්සේ කියන්නේ දවසක වරුවක් විතර දවස් භාගයක් වරුවක් වගේ කාලයක් ලොකු කාලයක් ෂෝ එකකට වගේ දාලා තියලා ලැජ්ජාව විඳලා ටික උන්වහන්සේගේ ජීවිතය අවසන් වුණා. ලොකුම දේ ශාරීරික වේදනාවට වැඩිය හිතන්න බලන්න උන්වහන්සේට තියෙන්නේ නැති ආත්මික වශයෙන් උන්වහන්සේට තිබුණු ඇතුලෙන් තිබිච්ච වේදනාව මුළු ලෝකෙම එපා කරලා අයහපත් දේවල් කරපු බරබ්බස්ව තෝරගෙන යහපත කරන්න මුළු හදවතින්ම යහපත කරන්න කියලා හිතාගෙන පැමිණි දේව පුත්‍රයා මිනිසයාට ආදරය නිසා කරන්න දේවල් කරන්න ඉදිරිපත් වෙච්ච දේව පුත්‍රයා ඒ කෙනාව ඇන ගහන්නපත් කරලා
පියාණන් වහන්සේගෙන් ඈත් වෙලා සුද්ධ වූ දෙවියන් වහන්සේට අමාරුම දේ තමයි අපවිත්‍ර දෙයක් අතපත ගන්න එක. අශුද්ධ වූ දෙයක් කරන එක, අශුද්ධ දෙයක් ලබා ගන්න එක සුද්ධ වූ දෙවියන් වහන්සේට සුද්ධකමට හරිම අමාරු දෙයක්. පාපය බවට දෙවියන් වහන්සේ පත් වෙන මොහොතේදී මුළු ලෝකෙම පාපය දරා ගන්න මොහොතේදී දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ එහෙම නැත්නම් පියාණන් වහන්සේ යේසුස් වහන්සේ වෙතින් උන්වහන්සේගේ ඇස් ඉවතර ගත්ත වෙලාවේදී කොයිතරම් ලොකු ඒ මිලේ ගෙවෙන මොහොතේදී කොයිතරම් ලොකු අපහසුයකට පත් වෙන්නේ නැද්ද යේසුස් වහන්සේ. අන්න ඒක තමයි ශාරීරික වේදනාවට වැඩිය උන්වහන්සේට ලබන්න තිබිච්ච වේදනාව. අපිට ලබන්න තිබුණා නම් එහෙම ඒ වේදනාව අපිට ලබන්න උනා නම් පාපයේ මේ මිලේ ගෙවන එක මොන වගේ තත්වකදී. නමුත් යේසුස් වහන්සේ කුරුසිපත් වීමෙන් මෙන්න මේ දේවල් උන්වහන්සේ වෙතට ලබා ගත්තා. උන්වහන්සේ මේ සියලු දේ ලබාගෙන ඔබව මාව නිදහස් කෙරුවා. ඊළඟට අපි බලන්න යනවා තුන්වෙනි කාරණාව ප්‍රතිඵලය. කුරුසිපත් වීම නිසා ඇති වුණු ප්‍රතිඵලය. ඒ වගේම එයින් අත්කරගත්ත දේවල්. දැන් ආභරණයක එහෙම නැත්නම් මණික් ගලක දියමන්තියක වයක බැලුවොත් එහෙම නොඑක් පැති කඩවල් තියෙනවා. අන්න ඒ වගේ අපිට දකින්න පුළුවන් වෙනවා කුරුසෙත් නොයෙකුත් පැති කඩවල් තියෙනවා. ෆැසට්ස් වගේ. ෆැසට්ස් කියලා කියනවා. කුරුසයකට නොයෙකුත් පැති කඩවල් තියෙනවා. ඒ කුරුසිපත් වීම නිසා නොයෙක් දේවල් සිදු වුණා. එකක් අපි දකිනවා කොලොස්සි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා කුරුසි මතදී යක්ෂයාගේ බලය නිරායුධ කරලා දැම්මලු. දෙවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා යක්ෂයාගේ බලය නිරායුධ කරලා දැම්මලු. තවත් පැත්තක් උන්වහන්සේගේ ආදරය මේ වගේ කියලා දුන්නා. ජීවිතය අනුන් වෙනුවට දෙන තරම් දක්වන ප්‍රේමයේ තරම් තවත් ප්‍රේමයක් තියෙනවාද? උන්වහන්සේ වේදනාව මිනිහාගේ වේදනාව උස්සුලාගෙන කුරුසිපත් වුණු දෙවියන් වහන්සේ බවට පත් වුණා. විනිශ්චයදී අපිට වෙන්න තිබිච්ච ලැජ්ජාව, නිර්වස්ත්‍රකම, වේදනාව උන්වහන්සේ වෙතට ගත්තා. ඒක ඉතිහාසඥයෙක් කියලා තියෙනවා එක තැනක එක ලියවිල්ලක යේසුස් වහන්සේට ගහපු ඒ කසපහරවල ඒ කසේ හම් පටි වලින් හදලා ඒක නොඑක් ඇට කෑලි සහ කෙරවල වලට ඊයම් බරු එල්ලලා හදලා තියෙන දෙයක්ලු. ඒකේ ස්වභාවය ඒක ඒ තරම් වේදනාත්මකයි. ඒක වැදුනහම මේක යනවලු මේ මස් සිදුරු කරගෙන මේක ඇතුළට යනවලු. ඊළඟ පාර ඇදිලා එනකොට මේක ඉරාගෙන ගලවගෙන කෑලි ඉරාගෙන ඇටවලට එනකන් ගිහලා ඉරාගෙන එළියට එනවලු. ඒතර ඒ වගේ පහරක් මතු පිටින් ඒ වගේ පහරක් වැදීමෙන් අපිට දකින්න පුළුවන් වෙනවා දේව උදහස පෞකාරයට කොයිතරම් සැරට යොමු වෙන්න පුළුවන්ද කියලා. ඒතර ඒ වගේ උදහසකින් මිනිහව ගලවගෙන තියෙනවා යේසුස් වහන්සේ. ඊළඟට ශාලාවට ගෙනහිල්ලා යේසුස් වහන්සේට කටු වලින් හදපු කැත ඔටුන්නක් දැම්මලු. ඔටුන්නක් තියලා බැස්සුවා. ඔළුවට ඔටුන්නක් කටු වලින් ඔටුන්නක් බස්සනකොට කොහොම තියෙන්නේද? ඊට පස්සේ එතන සොල්දාදු 100 ගාණක් මිනිස්සු ඉදිරියේ සමච්චල් කරලා කෙල ගහලා තමුන්ව තියලා එන ගහන්න යන කුරුසේ කඳ ඊට පස්සේ තමුන්ගේම කරට දාලා දැන් උන්ව අරගෙන යමු කියලා කිව්වම කොහොමද තියෙන්නේ? එහෙම කරලා පෙළපාලියක වගේ සෙනග මැද්දේ වීදි මැද්දේ ප්‍රදර්ශනය කරගෙන අරගෙන ගියාම මේ දඬුවම් දෙන තැනට ඒක මොන වගේ දෙයක්ද තියෙන්නේ නැද්ද? මේ තමුන් කරපු නැති දෙයකට. ඊළඟට දැන් මේ කුරුසිපත් වීම සිදුුනේ එහෙමයි. මේ කුරුසිපත් වීමෙන් කළ දේවල් විස්තර කරන්න පාවිච්චි කරන නිදර්ශන වශයෙන් පාවිච්චි කරන සිද්ධි 4ක් මේ පාඩමේ සඳහන් කරනවා. සිද්ධි 4ක් භාවිතා කරනවා එතනදී. පුංචි උපමාවල් වගේ 4ක් අපි භාවිතා කරනවා කුරුසිපත් වීමෙන් කරපු දේවල් විස්තර කරන්න. ඇයි කුරුසිපත් වුනේ කියන එකනේ අපි බලන්නේ. ඒක තවත් පැහැදිලි කරන්න නිදර්ශන 4ක් භාවිතා කරනවා. පළවෙනි නිදර්ශනය උසාවියක නිදර්ශනයක්. පොතේ සඳහන් වෙලා තියෙනවා ඒක. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ කියවෙනවා පළවෙනි පදයේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුලින් අපිව ධර්මිෂ්ඨ කරලා තියෙනවායි කියලා. ධර්මිෂ්ඨ කරනවා ජස්ටිෆිකේෂන්. මේ ජස්ටිෆයි කරනවා කියලා කියන්නේ මේ නීති වචනයක්. උසාවියේ පාවිච්චි කරන භාෂාවක් තියෙන. ඔය එක එක අංශවල භාවිතා කරන වචන තියෙනවනේ. ඒ වගේ උසාවියේදී නීති සම්බන්ධව භාවිතා කරන වචනයක් එතනදී පාවිච්චි වෙලා තියෙනවා. උසාවි තීන්දුවකින් කෙනෙක් නිදොස් වුණොත් නිදොස් තමයි. උසාවියකින් තීන්දුවක් ලැබුණොත් ඔබ නිදොස් කියලා නිදොස්. ඒ වචනේ ඔබට ලැබුණොත් එහෙම ඒ පුද්ගලයා නිදොස්. ඔප්පු කරගන්න බැරි වුණත් වරදක් කළා කියලා උසාවි තීන්දුව පුද්ගලයෙකු නිදහස් කරනවා. නිවැරදි ධර්මිෂ්ඨයි කියලා ගණන් ගන්නවා. අන්න ඒ වගේ වචනයක් පාවිච්චි වෙනවා මෙතනදී.
එක කතාවක් සඳහන් කරනවා. මෙන්න මේකයි කතාව. යාළුවෝ දෙන්නෙක් පුංචි කාලේ ඉඳලා එකට හැදිලා වැඩිලා ඉගෙන ගත්තා. පස්සේ දෙන්න ඈත් වෙලා ගිහිල්ලා එක්කෙනෙක් විනිශ්චයකාරයෙක් බවට පත් වෙලා මේ උසාවි කුරුසිපත් වීම තේරුම් ගන්න උදාහරණයක්. එක්කෙනෙක් විනිශ්චයකාරයෙක් බවට පත් වුණා. අනිත් එක්කෙනා යම්කිසි සිද්ධියක් නිසා හොරෙක් අපරාධකාරයෙක් බවට පත් වුණා. හරි මිත්‍රයි. ලොකු කාලයක් ආශ්‍රය කරපු මිත්‍රයෝ දෙන්නෙක්. දවසක් මේ දෙන්න මුණ ගැහුණා උසාවියේදී. හොරකමකට අර මිනිස්සයා අහුවෙලා ගිහිල්ලා බලනකොට විනිශ්චයකාරයා තමුන්ගේ මිත්‍රයා. විනිශ්චයකාරයා බලනකොට තීන්දුව දෙන්න තියෙන්නේ හොරා තමුන්ගේ මිත්‍රයාට. දැන් මේ දෙන්න හරි මිත්‍රයි. කරගන්න දෙයක් නැහැ. විනිශ්චයකාරයාට හරි ආදරෙයි මේ මිත්‍රයාට. හැබැයි විනිශ්චය කළා වැරදි කියලා. වැරදි. වැරදට දඬුවම් දෙන්න ඕන. දඩ ගහන්න ඕන. ඉතින් දඩේ නියම කළා. ඊට පස්සේ විනිශ්චයාසනෙන් බහැලා ඇවිල්ලා තමුන් ගිහිල්ලා අර පුද්ගලයා වෙනුවෙන් දඩේ ගෙවුවා. මෙන්න මේ වගේ සිද්ධියක්. ඒක එක සිද්ධියක්. දෙවියන් වහන්සේත් ඒ දෙමයි කළේ. වැරද්ද නම් වැරද්ද තමයි. තමුන්ගේ පුත්‍රයා තමයි මම හදපු මැවිල්ල තමයි. නමුත් කරපු දේ වැරදි. මට වැරද්ද නම් අකලමකල දාන්න බෑ. වැරද්ද නම් යට ගහන්න බෑ. පාපය පාපෙම තමයි. ඒක දිගටම පවතින විදිහට වද දෙනවා. ඒක දිගටම පවතින විදිහට ඒකේ විපාක දෙනවා. ඔබ පාව් කළා නම් මිනිස් සංගතයේ දිගටම පාපේ විපාක අත්විඳින්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට උන්වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේ විනිශ්චය කරනවා තමයි. නමුත් ප්‍රේමය නිසා උන්වහන්සේ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය වෙනස්. පෞකාරය ගැන දක්වන ප්‍රතිචාරය වෙනස් ප්‍රේමය නිසා. තේරුම් ගන්න උත්සාහ කරන්න ඔබ. පාපයට දක්වන ද්වේෂය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. පාපය විනිශ්චය කරනවාමයි පාපයමයි වැරද්ද වැරද්දමයි. හැබැයි මිනිහට ආදරය නිසා දක්වන ප්‍රතිචාරය දෙවියන් වහන්සේගේ වෙනස්. ඒ නිසා උන්වහන්සේ වැරදිකාරයා ලිස්සලා යන්න ඉඩ දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ තුලින් වැරදිකාරයා නිදහස් බවට පත් කරනවා. ඒක තමයි අද දවසේදී අපිට සිදු වෙලා තියෙන්නේ. ඒක කරන්න තමයි යේසුස් වහන්සේ කුරුසිපත් වුනේ. එතකොට දෙවියන් වහන්සේ විනිශ්චයකරු සහ ගැලවුම්කරු බවට පත් වෙනවා. ගැලවුම්කාර විනිශ්චයකරු. නැත්තම් විනිශ්චයකාර ගැලවුම්කරු කියන්න පුළුවන්. දඩ මුදල උන්වහන්සේ දීලා ඔයා ගන්නවද ඒක අරගෙන ගිහලා ගෙවනවද? නැත්තම් ස්ව කැමැත්තෙන් දඬුවම් විඳිනවද කියන නිදහස් තෝරා ගැනීම ගන්න මනුස්සයට ඉදිරිපත් කරලා තියෙනවා. යේසුස් වහන්සේ කුරුසිපත් වුණා කියලා මුළු මිනිස් සංගතියේ පාපය ගෙවිලා ඉවර නෑ. ඔබ ඒක පිළිගන්න ඕන. දඩ මුදල ඔබ අරගෙන ගිහිල්ලා ගෙවන්න ඕන. ඒ වගේ තමයි යේසුස් වහන්සේගේ මේ කුරුසි පූජාව සිදුුනේ මං වෙනුවෙන් කියලා පොත්ගලික මගේ ජීවිතේට අදාළ කරගන්න ඕන. ගෙව්ව පළියට මිනිස් සංගතියේ සමාව ලැබිලා නැහැ. තාමත් මිනිස් සංගතියේ වැරදි කරෝ. පුද්ගලිකව ඒ කුරුසි පූජාව තමගේ ජීවිතේට ඇතුළත් කරගන්නක. මං වෙනුවෙන් ඒක කළේ. මගේ පාපේ වෙනුවෙන් කියලා අපි ඒක මගේ පෞකාර ස්වභාවයත් එක්ක කුරුසි පූජාව අඳුන ගන්නත් එක්ක ඒ මිලය ගෙව්වා කියන එක අපි අපිටම වළංගු කරගන්නේ නැහැ. මේක මේ වෙනුවෙන් මේ පුද්ගලයා වෙනුවෙන් කියලා මුද්‍රා වෙන්නේ නැහැ. හැබැයි මේ නිදර්ශනේ කතාවට වඩා අපේ තත්ත්වය බරපතලයි. දඬුවම එතනදී වගේ දඩයක් ගෙවන එක නෙවෙයි මරණයෙන් ගෙවන්න තියෙන දඬුවම. මිනිහෙක් හැටියට පව් කරපු මිනිහෙක් හැටියට මරණය ස්වභාවික මරණය සහ ආත්මික වශයෙන් මරණය එපා කිරීම දෙවියන් වහන්සේගේ ඉදිරියෙන් ආයි පැත්ත පලා තින්න බෑ. ඒක තමයි ප්‍රතිඵලය. ඉතින් හැබැයි සම්බන්ධතාවය මිතුරෙකුට වැඩිය වෙනස්. මැවුම්කරු හදපු තැනැත්තා පියාණන් වහන්සේ. ඒතර සම්බන්ධතාවයත් හරිම කිට්ටුයි. ගෙවන්න තියෙන මිලයත් අධිකයි, ගෙවපු මිලයත් අධිකයි උන්වහන්සේ. ගෙව්ව මිලය පාප මිලය කියලා දුන්නේ තමුන්ගේ එකම පුත්‍රයා යේසුස් වහන්සේ වගේ. අර වගේ කෝට් එක ගලවලා තියලා ඇවිල්ලා නිදර්ශනය වගේ කෝට් එක ගලවලා තියලා ඇවිල්ලා සාක්කුවෙන් මුදල් ගෙවලා නෙමෙයි. ඒ නිදර්ශනේ තියෙන මේ සිද්ධිය තේරුම් ගන්න. සිද්ධිය ඊට වැඩිය බරපතලයි. නිදර්ශනේ වැඩිය බරපතලයි. මෙතනදී මිලේ හැටියට තමුන්ගේ වටිනාම අගය ඇතිම පුත්‍රයා උන්වහන්සේගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුණා. ඊළඟ දෙවනි දර්ශනය. වෙළඳ පොලක් ගැන හිතන්න. දැන් අද ණය වෙන එක ප්‍රශ්නයක්. ණය ප්‍රශ්නයක් නේ. වියදම් කරගන්න බැරුව වියදම් අධික වුණ නිසා මුදල් හොයාගන්න ගිහිල්ලා වෙන කෙනෙකුට ගිහිල්ලා ණය වෙනවා. ඒක ස්වභාවික සාමාන්‍ය හරි ප්‍රශ්නයක් වෙලා. සාමාන්‍ය දෙයක්ුත් වෙලා හරි ප්‍රශ්නයක්ුත් වෙලා. අද විතර නෙමෙයි ඔක ඒ කාලෙත් තිබුණලු. ඉස්සර යුගවලත් තිබුණා. ණය ගෙවන්න විදි තියෙනවනේ අද. ඒ වගේම ඉස්සර කාලෙත් ණය ගෙවන්න එක එක විදි තිබුණලු. අමුතු විදි තිබුණලු. මන් දන්නේ අද මේ ක්‍රමේ තියෙනවද කියලා. ඉස්සර තිබිලා තියෙනවා ණයක් ගෙවා ගන්න බැරි නම් එහෙම තමුන් ගිහිල්ලා එක වෙළඳ පොලක් තියෙන වහල් වෙළඳ පොල තමුන් විකිනනවා. මගේ ණය ගෙවා ගන්න මම ගිහිල්ලා යම්කිසි මිලකට මම විකිනනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් මාව මිලදී ගන්නවා. ඒ පුද්ගලයාව මිලදී ගන්නවා. වහල් කමට මිලදී ගන්නවා. ඊට පස්සේ මේ මුදල එන්න අර ණය ගෙවලා දාලා ඒ මුදලට හරියන්න අර පුද්ගලයාට වැඩ කරනවා.
රජ කාලේ තිබුණලු නේද මොනවද ඇඟ බද්ද කියලා දෙයක්. මුදලෙන් ගෙවන්න බැරි නම් මං හිතන්නේ රජ කාලේ. ඇඟ බද්ද කියන්නේ මුදලින් ගෙවන්න බැරි බද්ද පාරේ වැඩ කරලා පොදු සේවාවල් කරලා ඒක ගෙවන්න ඕන කියලා. ඒ ආශ්‍රයෙන් අපිට හිතන්න පුළුවන් මෙතනදිත් ඒ වගේ ගෙවා ගන්න බැරි ණය බර ගෙවලා දාන්න ඔන්න පුද්ගලයෙක් ගිහිල්ලා ඉන්න අපි හිතන මේ කල්පනා කරන නිදර්ශනේ කරුණාවන්ත පුද්ගලයෙක් ඇවිල්ලා අරයව මිලදී ගන්නේ නැතුව මිල ගෙවලා වා යන්න කියලා නිදහස් කරනවා. කුරුසිපත්තිමත් අන්න ඒ වගේ දෙයක්. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මිදීම හෙවත් නිදහස ලැබෙනවා කියලා. මාර්ක් 10:45 කියනවා යේසුස් වහන්සේ මිදීමේ මිලේ හැටියට තමුන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවුව බව. දැන් මිනිහා පාපයෙන් නිදහස් වුණා. යේසුස් වහන්සේ පාපයේ මිලේ ගෙවුවා, නිදහස් කරගත්තා. සල්ලි ටික ගෙවලා වාට යන්න දුන්නා කියලා කියන්නේ කවදාවත් ආයේ පව් කරන්නේ නැහැ කියන එක නන් නෙවෙයි. පාපයට පස්සෙන් එලවන්න තියෙන බලය අයිතිවාසිකම බිඳලා හැරියා. පාපේ පාපයේ බලය පෞකාරය කෙරෙහි පාපයේ තියෙන බලය උන්වහන්සේ ණය ගෙවලා දැම්මට පස්සේ නිදහස් වුණා. ආයෙත් ඒ පැත්තට ණයක් නැහැ. පාපයට ණයක් නැහැ. සම්පූර්ණයෙන් ගෙවලා ඉවරයි. ආයෙ ඕන්නම් කියලා පව් කරන එක වෙනම කතාවක්. අර ඉස්සර මේ අපේ ගෙදර උන්තර පොඩි කාලේ හිටපු බල්ලෙක් මට කොයි කතාවද කියලා මතක නැහැ. හැබැයි මට මේ සිද්ධිය හොඳට මතකයි. ඒ බල්ලා බුදිය ගන්න තැනක් තිබුණා. අපි ගැට ගන්න තැනක් තියෙනවා. ඉතින් සමහරවිට අපි කපටි වැඩක් කරනවා. මේව ගැට ගහලා තියෙන්නේ. සමහරවිට අපි ෂේප් එකේ ගිහිල්ලා චේන් එක නිකන් පිටට තියලා තියෙනවා. බල්ලා හිතන්නේ ගැට ගහලා ඉන්නවා කියලා. අනේ මුළු දවසම ඉන්නවා එතෙන්ට වෙලා. හැබැයි අපි ගැට ගහලා නැහැ. කරේ චේන් එක පොඩ්ඩක් තියෙන නිසා එයාගේ හුරු පුරුදු තැන නිසා එයා හිතනවා මම ගැට ගහලා ඉන්නේ කියලා ලස්සනට ඉන්නවා. ඉතින් කිසි කෙනෙකුට පණින එකකුත් නැහැ, කරදරයක් කරන එකක් නැහැ ගැට ගහලා වගේ. සමහර වෙලාවට අන්න ඒ වගේ තමයි පාපයේ නිදහස් කරලා තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට මිනිස්සු ඉන්නවා තාමත් අර චේන් එක තියනවා වගේ හිතාගෙන. නමුත් ඒක ගැට ගහලා ඉවරයි. අන්න ඒක තමයි මේකේ තියෙන වෙනස. ක්‍රිස්තුස් වහන්සේ ඇති කරලා දුන්නු නිදහස ඒකයි. තුන්වෙනි දර්ශනය. තුන්වෙනි දර්ශනේ එන්නේ දේව මාලිගාවෙන්. බයිබලයේ පරණ ගිවිසුමේ පාපවලට කරන්න ඕන දේ ගැන පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මිනිස්සුන්ගේ ඇති වෙන පාපවලට කරන්න ඕන දේ පරණ ගිවිසුමේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ පාපවලට මේ දේවල් මේ පූජාවල් මේ විදිහට ගෙවන්න ඕන කියලා. ඒ දෙවියන් වහන්සේ ඒ කාලේ ඉඳලම මේ පාපය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුව බව එතනින් සඳහන් වෙනවා. ඕක නම් තියන් ඉන්න බෑ. යම්කිසි විදිහක පවිත්‍ර කිරීමක් කරන්න ඕන කියලා දෙවියන් වහන්සේගේ හිතේ අදහස තිබුණා ඒක. ඒක එක්ක මේ හතර ජීවත් වෙන්න බෑ. අපිට මේ සම්බන්ධතාවය තියාගන්න බෑ කියන දේ තිබුණු නිසා උන්වහන්සේ පැහැදිලිව ලියලා තිබුණා. ඒ පූජා වලින් මේ පාපයේ තියෙන බරපතලකම ඒ වගේම පවිත්‍රකමම පවිත්‍රව ජීවත් සිටීමේ තියෙන අවශ්‍යතාවය පැහැදිලිවම දකින්න පුළුවන්කමක් තිබුණා. ඒ වගේ පූජාවකදී එක සතෙක්ව අරගෙන මේ පව්කාරයා ඒ සතා මතට අත තියලා තමුන්ගේ පාපේ ප්‍රකාශ කරනවා. පව් කියලා දෙනවා. පාපෝච්චාරණය කරනවා. ඊට පස්සේ ඒ අහිංසක සතාව මරලා දානවා. එතනදී විශ්වාස කරනවා යම්කිසි විදියකට පාපේ එතනදී කියන වෙලාවදී අර සතා මතට මේක හුවමාරුවක් සිදු වුණා කියලා. හුවමාරුවක් සිදු වුණා වන්දිය ඒ සතා ගෙවලා දානවා. එහෙම මරලා දැම්මම මේක හරි. ඒ වගේ ක්‍රමයක් පරණ ගිවිසුමේ අපි දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මිනිහා වෙනුවට ඒ සතා මිය ගියා. දැන් මේකෙන් මිලේ ගෙව්ව බව සංකේත කළා. සතා මලා පව් කිව්වනේ සතා මතට. දැන් හරි එයාගේ පාපේ ඉවරයි. හැබැයි හෙබ්‍රේව පොතේ අලුත් ගිවිසුමට එනකොට හෙබ්‍රේව පොතට එනකොට 10 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඒක සම්පූර්ණ කරනවා. ඒ අලුත් ගිවිසුම පූජාව, පව් පූජාව, පාප පූජාව සම්පූර්ණ කරනවා. එතනදී කියනවා සත්තුන්ගේ ලේ වලින් පාපය ඉවත් කරන්න, පාපය නසන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒක පැමිණෙන්න තිබෙන දෙයක ඡායාවක් විතරයි. හෙබ්‍රේව පොතේ කියනවානේ පරණ ගිවිසුමේ දේවල් පැමිණෙන්න තිබෙන දේවල් වල ඡායාවක් පමණයි කියලා. ඒක ඇවිල්ලා ඡායාවක් විතරයි. පාපේ බරපතලකම සහ පවිත්‍රතාවයේ අවශ්‍යතාවය පෙන්වන ඡායාවක් විතරයි. සැබෑ සිද්ධිය සිදු වුණේ යේසුස් වහන්සේගේ පැමිණීමේදී. යේසුස් වහන්සේගේ කුරුසයේ මතදී තමයි සැබෑම පාපයට සැබෑම මිලය ගෙවලා සම්පූර්ණ පූජාව කරලා සම්පූර්ණ නිදහස අරන් දුන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් විතරයි පාප ඉවත් උනේ. සත්තුන්ගේ ලේ වලින් නෙවෙයි. ඒකෙන් සිදුවන යම්කිසි විදියක වැස්මක් ගෙනල්ලා දුන්නා විතරයි. පෞකාරය මතට වැස්මක් ගෙනල්ලා දුන්නා. පාපය අඳුනගෙන පාපය අහක් කරලා ප්‍රකාශ කරලා මිලයක් ගෙවන වෙලාවේදී වැස්මක් ලැබුණා.
පාපේ ඉවත් උනේ. පාපේ බලය අයින් උනේ. පාපේ ගෙනෙන යක්ෂා බලය ඇදහිලිවන්තයා කෙරෙහි නැත්නම් මනුෂ්‍ය සංගතය කෙරෙහි යක්ෂයාගේ තියෙන බලය පාපේ බලය අයින් උනේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සිද්ධ වෙන වෙලාවේදී. ඒ කැලලක් නැති සතෙක්ව මරනවට වැඩිය කිසිම කැලලක් නැති සම්පූර්ණ පූජාව හැටියට යේසුස් වහන්සේ ඉදිරිපත් වුණා. කරන්න පුළුවන් හොඳම පවිත්‍රම හොයාගන්න පුළුවන් සුදුසුම හොඳම පූජාව හැටියට යේසුස් වහන්සේ ඉදිරිපත් වුණා. පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා උන්වහන්සේගේ ලෙයින් අපිව පවිත්‍ර වන්නේය කියලා. පාපේ නැති කරපු අර කිලුටුකම අපිරිසිදුකම එතනදී අයින් කරපු බව පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ සමාන 7 වෙනි පදයේදී කියනවා. හතරවෙනි දර්ශනය කුරුසි පූජාව ගැන සංකේත කරන හතරවෙනි දර්ශනය නිවසක දර්ශනය. පාපයේ මූලාරම්භය ඒකේ ප්‍රතිවිපාකයේ අන්තිමට බැලුවාම දෙවියන් වහන්සේගෙන් මිනිහව ඈත් කරන එක. කොහොම හරි කරකිලා බැලුවා මොකද්ද ඒ ප්‍රතිවිපාකේ වෙන්නේ? මිනිහයි දෙවියන් වහන්සේ අතර ලොකු සම්බන්ධතාවයේ ලොකු වෙනසක් ඇති වෙනවා. ලොකු ඈත්විල්ලක් ඇති වෙනවා. ඒ වගේ කතාවක් සඳහන් කරනවා බයිබලයේ. නමුත් කුරුසෙන් ඇති කරපු පූජාව, කුරුසෙන් වෙච්ච පූජාව ඒ නැති වෙච්ච සම්බන්ධතාවයේ නැවත ඇති කරන දෙයක් බවට පත් වුණා. දෙවෙනි කොරින්ති 5:19 දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ලෝකයා තමුන්ට නැවත සමගි කරගත්ත බව කියනවා. මිත්‍ර කරගත්ත බව කියනවා. ඒ කියන්නේ හතුරුකමක් තිබිලා තියෙනවා. නැවත මිත්‍ර කරගන්න නම් කලින් සිදුවුණු හතුරුකමක් වෙන්න හේතුවක් ඇති වුණ බව එතනදී පැහැදිලිව කියනවා. ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඒ සමගි කිරීම ඇති කරගත්තා. අකීකරු පුත්තාගේ කතාවේදී දකින්න පුළුවන් වෙනවා එතනදී සිදු වුණා වගේ නැවත හැරිලා එන්න මිත්‍ර වෙන්න පිණිස නැවත නිවසට හැරිලා එන්න පුළුවන්කමක් දෙවියන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් දෙවියන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. සමහරු කියනවා මේ අහක හිටපු යේසුස් වහන්සේට දඬුවම් කරේ මිනිහා කරපු දෙයට අහක හිටපු යේසුස් වහන්සේට දඬුවම් කරපු එක වැරදි. ඒක මිනිහට වෙන විදිහකට ගෙවන්න තියෙනවා. මෙහෙම මතයක් තියෙනවා. මෙහෙම සමහරුන්ගේ මත දරනවා. ඒකයි මෙහෙම කියන්නේ. කවුද යේසුස් වහන්සේ කියන්නේ? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියා කියලා. එතකොට කවුද මිල ගෙව්වේ? අහක හිටපු ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද එතකොට? දෙවියන් වහන්සේමයි. අපි එතෙන්ටම තමයි ආපහු වෙන්නේ. මම ඒකනේ කිව්වේ ඉස්සෙල්ලානේ. අර වැරද්ද කරාම අතහැරලා දැම්මේ නැහැ. වැරද්ද කරපු බව ඇත්ත. ඒ වුණාට පළවෙනි පියවර හැටියට පළවෙනි පියවර ගත්තේ දෙවියන් වහන්සේමයි. ඒ පියවර හැටියට අරගෙන ඇවිල්ලා කවුද මිලේ ගෙව්වේ? ගෙවලා තියෙන්නේ බැලින්න දෙවියන් වහන්සේමයි. ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේමයි පාපයට මිලේ ගෙවලා තියෙන්නේ. තර විනිශ්චයකාරයා වගේ. විනිශ්චය ස්වරූපය පැත්තකට දාලා ස්වභාවික සාමාන්‍ය ස්වරූපයට ඇවිල්ලා විනිශ්චයකාරයෙක් දඩ ගෙවන්නේ නැහනේ. ඒ උපමාවෙන් අපි ඒකනේ දැන් විනිශ්චයකාරයෙක් දඩ ගෙවන්න බෑනේ. එයා කොහොමද සාමාන්‍ය මිනිහ දඩ ගෙවන්නේ? එයා බැහැලා ඇවිල්ලා දඩ ගෙවුවා වගේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ තුලින් පාපයේ මිලේ බවට පත් වෙලා පාපේ මිලේ ගෙවලා දැම්මා. ලූක් 15 කියනවා වගේ අකීකරු පුත්‍රයාට සිදු වුණා වගේ නැවත හැරිලා එන්න. එතකොට පුළුවන්කම එතන තියෙනවා. ගෙදර ආයෙත් හැරිලා ඉවිල්ලා ඒ කඩාගෙන ගිය සම්බන්ධතාවයේ ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ පියාණන් වහන්සේ ඒකට කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. ඒ කතාවෙන් අපි දකින්නේ ඒකයි. එතන නිවසක උදාහරණය කියලා කියන්නේ අකීකරු පුත්‍රයාගේ කතාව. ඊට පස්සේ ඇති වෙන මිත්‍රකම සදාකාලෙටම දිවෙන දෙයක්. සදාකාලික ජීවනයේ සදාකාලයේ ඇති කරන දෙයක්. ඒකෙන් පාපයේ දඬුවම අවලංගු කරනවා, කැන්සල්. පාපයේ බලය අවලංගු කරනවා, කැන්සල්. පාපේ නිසා ඇතිවෙච්ච දූෂ්‍ය වෙච්ච ඒ නරක වෙලා ගිය පිළිකුල් සහගතකම නැති කරනවා, ඒකත් කැන්සල්. පාපේ නිසා ඇති කරපු වෙනස්කම් වෙන් කිරීම දුරස්තරභාවය ඒකත් නැති කරනවා, කැන්සල්. ඊට පස්සේ යම්කිසි දවසකදී පාපයේ ප්‍රසන්ස් පාපයේ අභිමුඛය පවා අපෙන් අයින් කරලා දානවා. දැන් කලින් ඒ ඕල් දෙක කැන්සල් කරා, අරවා මේ ඔක්කොම කැන්සල් කරා. නමුත් දවසකදී පාපේ අභිමුඛයම කැන්සල් සදාකාලික ජීවනයේට ඇතුළු වුණාට පස්සේ අපි සදාකාලිකව උන්වහන්සේගේ අභිමුඛයේ වාසය කරන්න යනවා. ඒතර පාපේ අභිමුඛය පවා කැන්සල්. පාපේ තියෙන තැනකවත් නෙමෙයි ජීවත් වෙන්න හදන්නේ. ඇදහිලිවන්තයෙක් බවට පත් වුණ එක්කෙනා ඔහු සම්පූර්ණ සදාතන ජීවනයේටම ඇතුළු වෙනවා. ඉතින් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට සාමාන්‍ය දෙමව්පිය හැටියට දරුවන් ඇසුරු කරන්න කැමතියි.
ළමයිත් එක්ක ආශ්‍රයයට කැමති. ඒ වගේ මේ දෙවි පියාණන් වහන්සේත් තමුන්ගේ සෙනඟ තමුන්ගේ දරුවන් ඇසුරු කරන්න කැමතියි කියලා බයිබලයේ දකින්න පුළුවන් වෙනවා. ඒතකොට යේසුස් වහන්සේ මැරුණේ අපි හැමදෙනාම වෙනුවෙන් පොදුවේ කියන එක විතරක් නෙවෙයි අපි ගන්න ඕන. පොදුවේ කියන එක මතෙන් බැහැර වෙලා අපි පොඩ්ඩක් පෞද්ගලිකව මේ ගැන හිතන්න ඕන. යේසුස් වහන්සේ මැරුණේ පුද්ගලිකව ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කියන එක අපි තේරුම් ගන්න ඕන. ගලාති දෙවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ පාවුල්තුමා ඉදිරිපත් කරනවා. මට ප්‍රේම කළ මා වෙනුවෙන් ඉදිරිපත් වූ කියලා පාවුල්තුමා කියනවා. ਉਹ පෞද්ගලික අතිශයින් පෞද්ගලික කරගන්නවා මේ සිද්ධිය. කුරුසය දැන් අපි ගිය වතාවේදී බැලුවා ඉතිහාසයෙන් ඔප්පු කරනවා. ඉතිහාසගත සිද්ධියක්. හැබැයි කුරුසි ඉතිහාසගත සිද්ධියක් විතරක් නෙවෙයි. කුරුසය අතිශය පෞද්ගලික සිද්ධියක් අපිට. අතිශය බලවත් විදිහට අපිට පෞද්ගලිකව අපි වෙනුවෙන් වෙච්ච සිද්ධියක්. අන්න ඒ බව පිළිගත්ත ගමන් අපි ඒ බව අපේ ජීවිතේට ඇතුල් කරගත්ත ගමන් ආදේශ කරගත්ත ගමන් මේ ජීවිත හුවමාරුව ඇති කරනවා. කුරුසේ බලය අපේ ජීවිතවලට ආරෝපණය වෙනවා. කුරුසේ බලය අපේ ජීවිතේ ක්‍රමයට ආරෝපණය වෙනවා. අපිව වසාගෙන තියෙන පාපයට කුරුසේ බලය ලැබෙන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ අපේ ජීවිතේට පෞද්ගලිකවමයි අපේ ජීවිතේ වෙනුවෙන් පෞද්ගලිකවමයි ක්‍රිස්තුස් වහන්සේ මලේ කියන දේ අපි ඒ සත්‍ය අපි අපේ ජීවිතේට පිළිගන්න වෙලාවේදී දැන් මෙතන සමහරවිට ඒ අත්දැකීම ඇති එක පැහැදිලිව කියන්න පුළුවන් ඇති ඔයගොල්ලන්ට. මේ කතාවේ අපි අන්තිමට කතා කියන එක කතාවක් මම කියන්නම්. එක සභා නායකයෙක් ගැන. මෙයා හරි ප්‍රසිද්ධ කෙනෙක්. මේ කෙනා එයාගේ පරිවර්තනයේ සිදුවන හැටි ගැන පොඩ්ඩක් විස්තර කරනවා. බයිබලය ඉගෙනගෙන කාලයක් ගියාට පස්සේ යාට හොඳට තේරුණලු දෙවියන් වහන්සේ ගැන. එක දෙවියන් වහන්සේ පෞද්ගලිකත්ව තුනකින් ඉඳගෙන මිනිස් සංහතිය ඇතුලේ ක්‍රියා කරන බව ඔහු හොඳට තේරුම් ගත්තලු. දෙවියන් වහන්සේව එහෙම නැත්නම් පියාණන් වහන්සේව හොඳට තේරුම් ගත්තලු. පුත්‍රයන් වහන්සේව හොඳට තේරුම් ගත්තලු. සුද්ධාත්මයන් වහන්සේවත් තේරුම් ගත්තා. යේසුස් වහන්සේ සම්පූර්ණ මිනිසෙක් බවත් හොඳට තේරුම් ගත්තා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේම බවත් හොඳට තේරුම් ගත්තා. හැබැයි එයාට තේරුම් ගත්තේ නැහැ. එයා තේරුම් ගත්තේ නැහැලු එයා පව්කාරයෙක් කියලා. අර ඔක්කොම අපිට තේරුම් ගන්න පුළුවන්. තමුන් පව්කාරයෙක් කියන එක තේරුම් ගන්න බැරි වෙනවා. බයිබලේ අරගෙන ඉගෙන ගත්තාම සාමාන්‍ය විෂයක් පරිසරය සෞඛ්‍ය ගණිතය ඒ වගේ ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්ත විෂයක් වගේ ඉගෙන ගන්න පුළුවන්. හොඳට පැහැදිලිව දේවල් වෙන වෙනම පුද්ගලිකත්ව තුන ගැනත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තමුන් පෞද්ගලිකව පෞකාරයෙක් බව කුරුසේ ආලෝකයේ තුලින් බයිබලයේ තුලින් අපි දකින්න ඕන. ඒකයි එතනදි වැදගත් වෙන්නේ. ඉතින් මෙයා කියාගෙන යනවා ලෝකේ පාප මිලේ ගෙවන්න යේසුස් වහන්සේ කුරුසෙට ගිය බවත් මම ඉගෙන ගත්තලු. දවසක් අපි ගෙදර යාඥා කරන්න ඉන්නකොට එයාගේ බිරිඳ දණින් වැටිලා සීලිම දිහා බලාගෙන එයා කියනවලු මේ පාලකවරයෙක් කියන කතාව හරි. එයා හොඳට බයිබලය ඉගෙනගෙන ඔක්කොමලත් පස්සේ කියන්නේ. අනේ දෙයියනේ මගේ පව් වලට සමා වෙන්න. අනේ දෙයියනේ මගේ පව් වලට සමා වෙන්න කියලා කියනවා. දැන් මූණ බැලුවාම මොකද්ද වෙනසක් තියෙනවා. මේ නිකන් අහක බලන් කතා කරනවා නම් නෙවෙයි. මූණ බැලුවම තේරෙනවා මේ බිරිඳ කවුරු කෙනෙක් එක්ක කතා කරනවා වගේ කියලා. හොඳට පැහැදිලිව නිකන් මේ යාඥාවක් කරනවා. ඔහේ ගිහිල්ලා තැනකට ගිහිල්ලා යාඥා කරනවා. එහෙම වගේ නෙමෙයි පේන්නේ. හොඳට පේනවා පැහැදිලිවම කෙනෙකුට කතා කරනවා වගේ. හැබැයි මෙයා දන්නවා එයාටත් වැඩිය හොඳට බිරිඳ ආගමනුකූලව හොඳට පවිත්‍රව ජීවිතය තියාගෙන ගත කරපු බව. ආගමනුකූල මිනිස්සු ඉන්නවනේ ඕන තරන්නේ. ඒ වගේ හොඳට පිළිවෙත් තියාගෙන හිටපු බව එයා හොඳට දන්නවා. ඉතින් දැන් මෙයාට මේක ලොකු ප්‍රශ්නයක්. මේ වයිෆ් එක වුණාට කෑ ගහලා කියනවා පව්කාරයෙක් බව. දැන් කාමරේ මිනිස්සුත් ඉන්නවා. බැලින්නම් ටික වෙලාවකින් බැලින්නම් ඒ කාමරේ හිටපු අනිත් අයත් ඒ වගේ දන ගහගෙන යාඥා කරනවා. ඔක්කොමල්ලගේ ඇස්වල කඳුළු. දැන් මෙයාට තේරෙනවලු මේක නම් එනකොට හරියන්නේ නැහැ. මේක කරන්න බෑ. මම පාලකවරයෙක්, මම දේව ධර්මයේ දන්න කෙනෙක්. මම කොහොමද පව්කාරයෙක් නෙවෙයි. මම කොහොමද මේක කියන්නේ මෙතන ඉඳගෙන? කියලා මෙයාට හරි අමාරුණාලු. මේක මහා පුදුම මෝඩකමන්නේ. මම වැරදි කළා නෑ. මගේ ජීවිතේම පාප කියලා වැරදි කියලා නෑ. හැබැයි එතකොට මෙයාට හොඳට එකපාරට මෙයාට හොඳටම වැදුනලු. පටස් කාලා මෙයාට වැදුනා. මේ දැන් මේක ඔක්කොම සිද්ධිය බලන් ඉන්නකොට අනිත් අයත් ඔක්කොම මේකට ඇතුල් වෙලා. එයාට එකපාරට මොකද්ද දෙයක් වුණා. ඊළඟට මෙයාත් ඉබේටම වගේ දන ගැහුණලු. දන ගැහලා මේක කෙනා කියනවා මෙයාත් නිකන් කියන්න පටන් ගත්තලු. අර දැන් මෙතන දෙයක් සිදු වෙනවනේ. ඒ වගේ එකට ඇතුල් වෙනකොට මෙයාට තේරුණලු එකපාරට මෙයාට කුරුසේ මතක් වුණලු. කුරුසේ පින්තූරයක් වගේ කුරුසේ පූජාව මතක් වුණලු. ඒත් එක්කම මෙයාට දන ගහගෙන ඉන්න එක්කනට දැන් ගන්න පාප එළියට එන්න පටන් ගන්නවලු. කටින් එනවලු මම මේ වගේ කියලා මෙයා ඔක්කොම කෑ ගහලා එළියට දැම්මම කෑ ගහලා තියෙන්නේ. එයා කියනවා අනේ දෙයියනේ ඔච්චරයි වචන එළියට එන්නේ. අර දේවල් කියලා කෑ ගහනවා. හැබැයි එළියට එන්නේ අනේ දෙයියනේ කියලා විතරයි. හැබැයි මේක වෙන වෙලාවේදී මෙයාට තේරෙනවලු ඇතුලේ මොකද්ද විපර්යාසයක් වෙනවා කියලා.
එයා කියන්නේ දේ වෙනයි, එළියට එන දේ වෙනයි. හැබැයි ඇතුලේ ලොකු විපර්යාසයක් වෙනවා කියලා. දැන් මෙයා හිතුවල මොනවා හරි මේකේ ප්‍රතිඵලයක් ඇති වුණොත් නම් හොඳයි. නැත්තම් මහා පුදුම මෝඩ මොට්ට ඔලොමොට්ටල වැඩක් මං ජීවිතේට කරපු නැති වැඩක් මම මේ කරන්නේ කියලා. ඒත් එක්ක මෙයාට පින්තූරයක් මතක් වෙනවලු. මෙයා එක ටවුන් එකකදී දැකපු ඇඳුමක ගහලා තිබුණු වාක්‍යයක්. මම දෙවියන් වහන්සේගේ මෝඩෙක්, උඹ කාගේ මෝඩෙක්ද? අහලා තියෙනවනේ මේ පදේ නේ. I am a fool for Christ. Who's fool are you කියලා කියන්නේ. ඒක මෙයා දැකලා දිනවලු. එයා එදා දැකපු දවසේ හිතුවලු මං ජීවිතේ දැකපු අමු මෝඩ තකතිරුම වාක්‍ය තමයි මේ. ඒ දැකපු දවසේ හිතුවලු. දැන් අද දවසේ මතක් වුණාලු මෙයා දන ගහගෙන එනකොට මම ඒ දේ නේද මේ කරන්නේ. අර එදා වාක්‍ය ගහලා තිබුණේ දේ නේද මම මේ දැන් කරන්නේ. මම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා මෝඩෙක් වෙනව නේද මේ කියලා එයාට ඒක තේරුම් ගන්න පටන් ගත්තලු. කුරුසේ පූජාව එයාට තේරුම් ගන්න පටන් ගත්තලු. ඒ කුරුස ඉස්සරහා දන හිඳගෙන එයාගේ ස්වභාවය කියනකොට දැන් මම කරන මේ මෝඩ වැඩේ එතනට මතක් වෙන්න පටන් ගත්තලු. විනාශ වෙන්නන්ට කුරුසේ මෝඩකමයි කියලා පවුල්තුමා කියන පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියන කුරුසේ කියන්නේ විනාශයට යනවා නම් ඒ අන එක්කෙනාට මෝඩකමක් හැටියට පෙනෙද. මෝඩ වැඩක්. මුල ඔල්ල මොට්ටල වැඩක් කියලා කියන්නේ. විනාශයට යන එක්කෙනාට මෝඩ වැඩක්. එදා මෙයා යේසුස් වහන්සේ විශ්වාස කරන්න පටන් ගත්තා. දැන් මෙයා කියනවා කුරුසේ ඉස්සරහා දන ගහලා එදා පටන් ගත්ත ඒ පටන් ගැනීම අද වෙනතුරුත් එයා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මෝඩෙක්ව ජීවත් වෙනවා කියලා.